අපි නිව්ටන්ගේ සිසිල නියමය සම්බන්ධයෙන් සිද්ධාන්ත කොටස සාකච්ඡා කළා. පසුගිය අභ්‍යාසයේදී මේකේ ගැටලු කීපයක්ම සාකච්ඡා කළා. ඒතර මෙතන සමීකරණ දෙකක් තියෙනවා. තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි Ka වරක් θ ඍණ θr. ඒක නිව්ටන්ගේ සිසිල නියමයේ සමීකරණය. ඊළඟට Q සමානයි mc θ කියන සමීකරණයත් කාලයෙන් බෙදලා අපි තව සමීකරණයක් හදාගත්තා. ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි ms වරක් ඩෙල්ටා θ යට ඩෙල්ටා T කියලා. ඒ සමීකරණ දෙක සමාන කරලා තවත් සමීකරණයක් ගොඩ නැගුවා. ඩෙල්ටා θ යට ඩෙල්ටා T සමානයි k ඩෑෂ් වරක් θ ඍණ θr කියලා. දැන් ඔහොම සමීකරණ තුනක්ම මේකේ තිබුණා. ඒක නිසා අපි මේ ගොඩක් ගැටලු විසඳන්නේ මේ සමීකරණය දරුවන්ට අවබෝධ කරන්න. ඒතර පසුගිය අභ්‍යාසයේ අපි ගණන් කීපයක්ම සාකච්ඡා කළා. මේ අභ්‍යාසයේත් අපි තවත් ගණන් ටිකක් අරගෙන බලනවා නිව්ටන්ගේ සිසිලන නියමය කොහොමද මේ ගැටලු වලට යෙදෙන්නේ කියලා. අපි මේ ගණන බලමු. ගැටලුවේ කියන්නේ සෙල්සියස් 30 උෂ්ණත්වයේ නියතව පවත්වාගෙන ඇති අනවරත වායු ප්‍රවාහයක් තුල. කියන්නේ පරිසර උෂ්ණත්වය තමයි සෙල්සියස් 30 කියන්නේ. වොට් 100ක තාපන දඟරයක් ගිල්වා ඇති ලෝහ කුට්ටියක්. ඒතර තත්පරයට ජූල් 100ක තාපයක් උත්පාදනය කරනවා මේ දඟරයෙන්. ඒතර මේ දඟරය දාලා තියෙන්නේ ලෝහ කුට්ටියක් ඇතුලේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් ලෝහ කුට්ටියටත් තත්පරයට ජූල් 100 ගණනේ තාපය ලැබෙමින් පවතිනවා කියලා. තාපන දඟරය ක්‍රියාත්මක කළ විට ලෝහ කුට්ටියේ උෂ්ණත්වය ඉහළ නැග සෙල්සියස් 80 නියත උෂ්ණත්වයක පවතී. මෙන්න මේ වාක්‍යය තමයි මෙතන වැදගත් වෙන්නේ. උෂ්ණත්වය ඉහළ නැගලා සෙල්සියස් 80 නියත උෂ්ණත්වයක පවතී කියලා තියෙනවා. මෙන්න මෙතන උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා සෙල්සියස් 80 නියත උෂ්ණත්වයක පවතී කියලා තියෙනවා. ඒතර උඩ කොටසේ කියනවා තත්පරයට ජූල් 100 ගානේ මේ තාපන දඟරයෙන් තාපය ලැබෙනවා කියලා. ඒතර තාපන දඟරයෙන් තාපය ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම වස්තුවේ උෂ්ණත්වය ඉහළ යන්න ඕන. ඒතර ඒක උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා 30 නේ ඉන්නේ. 30 ඉඳලා 31 32 33 ආදී වශයෙන් ඉහළට ගිහිල්ලා 60 70 ඔහොම ගිහිල්ලා 80 නවතිනවලු. ඒතර අපිට කියලාත් නැහැනේ තාපන දඟරය ඉවත් කළා කියලා. එහෙනම් තාපන දඟරය තියෙද්දිත් මෙයා සෙල්සියස් 80 නවතින්න නම් අර තාපන දඟරයෙන් තාපය ලැබෙන ගානටම වස්තුවෙන් තාපය හානි වෙන්න ඕන. මොකද නිව්ටන් කියනවා වස්තුවත් පරිසරයත් අතර අතිරික්ත උෂ්ණත්වයක් තිබුණොත් අනිවාර්යයෙන්ම වස්තුවෙන් තාපය හානි වෙනවා කියලා. ඒක තමයි නිව්ටන්ගේ සිසිලන නියමයේ කතාව. වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. එතකොට මේ ලෝහ කුට්ටිය මුලින් තියෙන ඇති සෙල්සියස් 30මයි. මේ විදිහට තියෙන්නේ නැත්තේ. මෙයා සෙල්සියස් 30 ඉන්නේ නැති. ඒතර පරිසරයත් සෙල්සියස් 30යි. එබනම් මෙයා මේ ලෝහ කුට්ටියත් පරිසරයත් අතර උෂ්ණත්ව වෙනසක් නැති නිසා තාපය හානි වෙන්නේ නැහැ. දැන් මෙයාට තාපන දඟරයක් දාලා තියෙන නිසා තාපන දඟරය ක්‍රියාත්මක කරාම මෙයාගේ උෂ්ණත්වය ටික ටික ඉහළට යනවා. මම මේ අඳින්නේ යාගේ තියෙන පුළුවන් එක අවස්ථා. අපි තෝ මෙයාගේ දැන් තාපන දඟරය ඇතුල් කරාට පස්සේ මේව තාපන දඟරය ඇතුල් කරලා තියෙනවා. ඒතර එයා තත්පරයට ජූල් 100 ගානේ මෙයාට තාපය ලබා දෙනවා. ඒතර මෙයාගේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. අපිට මෙයා සෙල්සියස් 40ක් වුණා. 50ක් වෙනවා. 70ක් විතර වෙයි. 80ක් වෙයි. ඒතර මේ අවස්ථාවයි ගත්තොත් අමතර උෂ්ණත්වයක් නැහැ. ඒක නිසා එතන තාපය හානි වෙන්නේ නැහැ.
මෙතන අමතර උෂ්ණත්වයක් තියෙනවා සෙල්සියස් 10ක. ඒතර අමතර උෂ්ණත්වය අඩු නම් තාපය හානි වෙන ශීඝ්‍රතාවයත් අඩුයි. නමුත් පොඩි හරි ශීඝ්‍රතාවයකින් තාපය හානි වෙනවා. ඒතර මෙතන තාපය ටිකක් හානි වෙනවා. ඒතර තත්පරය ජූල් 100ක් ලැබෙනවනේ. වොට් 100ක දඟරයක්නේ මේකේ තියෙන්නේ. ඒතර එයාගෙන් තත්පරයකට ජූල් 100ක් ලැබෙනවා. පොඩි ප්‍රමාණයක් හානි වෙනවා. ඒතර ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන ටික නිසා උෂ්ණත්වය නැවත ඉහළ යනවා. එහෙම ගින් තමයි මෙයා සෙල්සියස් 50ට එන්නේ. ඒතර දැන් මෙයා 50 පරිසරයේ 30 නිසා මෙයාගේ අමතර උෂ්ණත්වය ටිකක් වැඩි. ඒක නිසා මෙතෙන්ට වඩා මෙතෙන්දි තාපය හානි කරනවා. අපි මෙතන අපි ඊතල දෙකක් අඳිමු. නිව්ටන් කියනවානේ අතිරික්ත උෂ්ණත්වය වැඩි නම් වෙනස වැඩි නම් තාපය හානි වෙන වේගෙත් වැඩිලු. ඒ නිසා මෙතන ටිකක් වැඩිපුර තාපය හානි කරනවා මෙතෙන්ට වඩා. ඒතර අනවරතව මෙහෙන් හම්බ වෙනවා 100ක්. අපි හිතන්නේ මෙතන 100ක් හම්බුනාම 10ක් පිට කරා කියලා. ඒතර මෙතන 100ක් හම්බුනාම 20ක් විතර පිට කරනවා. ඒතර 100ක් ලැබෙද්දී 20ක් පිට කරොත් ඒත් තව 80ක් විතර ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන එකෙන් මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙලා මේ වගේ තැනකට එනවා. ඒතර මෙතෙන්දී මෙයා සෙල්සියස් 70 කියලා ගත්තොත් පරිසරයේ 30 නිසා මෙතන අමතර උෂ්ණත්වය තව ටිකක් වැඩි. ඒ නිසා එයා වැඩිපුර තව තාපය හානි කරනවා. මෙතන මෙතෙන්ටත් වඩා තාපය හානි කරනවා. ඒතර මෙයාගෙන් දඟරයෙන් එනවා 100ක්. අපි හිතමු මෙයාගෙන් හානි කරනවා කියලා 50ක්. ඒතර වස්තුවෙන්ට 100ක් ලැබෙනවා 50ක් හානි වෙනවා. ඒතර තව 50ක් ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන නිසා එයාගේ උෂ්ණත්වය තව ටිකක් වැඩි වෙනවා. එහෙම තමයි මෙතෙන්ට එන්නේ. දැන් මෙතෙන්දී වස්තුවේ උෂ්ණත්වය 80යි පරිසරයේ 30 නම් ලොකු උෂ්ණත්ව වෙනසක් තියෙනවනේ. එහෙනම් තව වැඩිපුර තාපය හානි කරනවා. එහෙනම් මෙයා මේ වගේ තාපය ගොඩක් හානි කරනවා. ඒතර අපිට ගණනේ දත්තේ විදිහට දීලා තියෙනවා. වස්තුවේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා සෙල්සියස් 80ට ගිහිල්ලා ඊට පස්සේ නැවතිලා තියෙනවා. සෙල්සියස් 80. ඒතර මෙයා සෙල්සියස් 80 නැවතිලා තියෙන්නේ. මෙහෙන් 100ක් ලැබෙනවා. වොට් 100ක් නේ. මෙතනත් වොට් 100ක් ලැබුණා. හැමතැනම වොට් 100යි. ඒතර මෙතන 100ක් ලැබුණාට පොඩි ප්‍රමාණයක් පිට කරේ. මෙතන 100ක් ලැබෙනකොට ඊට වඩා ටිකක් වැඩිපුර පිට කරා. මෙන්න මේ අවස්ථාවේ මේක සෙල්සියස් 80 නවතිනවා කියන එකෙන් කියන්නේ තාපය ලැබෙන ශීඝ්‍රතාවයෙන්ම හානි කරනවා කියන එක. ඒතර තමන්ට ලැබෙන තාප ප්‍රමාණය ඔක්කොම තමන් හානි කරනවා නම් තමන් ගාව රැඳෙන්නේ නැණි කවුරුත්. ඒතර රැඳෙන්නේ නැත්නම් එයාගේ උෂ්ණත්වය නියතව තියෙනවා. අන්න ඒකයි ඔය කියලා තියෙන්නේ. එහෙනම් මෙතන තාපය හානි වීමේ ශීඝ්‍රතාවයත් වොට් 100ම වෙන්න ඕන. මෙන්න මෙතන. දරුවෝ මුලින් ඒක තේරුම් ගන්න ඕන. ඒකටස තේරුම් ගත්තොත් විතරයි අපිට ගණන හදන්න පුළුවන් වෙන්නේ. එතකොට තාපය තමන්ට ලැබෙද්දිත් ගණනක කියලා තියෙනවා නම් එයාගේ උෂ්ණත්වය නියතව තියෙනවා කියලා. ඒකේ තේරුම තමන්ට තාපය ලැබෙන ප්‍රමාණයම තමන් පිට කරනවා කියන එක. තමන්ට ලැබෙන ප්‍රමාණයම තමන් තාපය පිට කරනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. එහෙනම් අපි මේක සෙල්සියස් 80ට ලිව්වොත් අපිට ලියන්න පුළුවන් සෙල්සියස් 80 දී වස්තුව උෂ්ණත්වය නියතව පවතින්නේ තාපය ලැබෙන ශීඝ්‍රතාවයෙන්ම තාපය පිට කරන නිසායි. තාපය
ලැබෙන ශීඝ්‍රතාවයෙන් තාපය පිට කරන නිසායි. ඔන්න ඔය කොටස තමයි මෙතන තේරුම් ගන්න තියෙන වැදගත්ම කොටස. ඇයි වස්තුවක් Tamanට තාපය ලැබෙද්දිත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැතුව නියතව තියෙන්නේ කියලා. එහෙම නියතව තියෙන්නේ එයාට තාපය ලැබෙන වේගයෙන්ම එයා තාපය පිට කරන නිසා. දරුවන්ට මේක අත්දැකීමක් විදිහට ගන්නත් පුළුවන්. සමහරලාට අපි තාපය සම්බන්ධ පරීක්ෂණ විද්‍යාගාරයේ කරනකොට දරුවන්ට කියනවා බීකර වලට වතුර අරගෙන වතුර රත් කරන්න කියලා. ඒතර බන්සන් එකක් තියලා අපි ජල බීකරේ රත් කරනකොට සමහර අවස්ථාවලදී ජලය නටන්නේ නැහැ. ජලයේ උෂ්ණත්වය 40 50 60 වගේ වැඩි වෙලා 60ට 65ට වගේ වැඩි වෙලා දිගටම 65 නැවතිලා තියෙනවා. මම මේ උදාහරණයකට කියන්නේ 65 කියලා. ඒතර 65 නැවතිලා තියෙන්නේ දැන් අපිට පේනවනේ බන්සන් එක පත් වෙනවා කියලා. ඒතර බන්සන් එක පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම තාපය ලැබෙනවා. ඒතර තාපය ලැබෙද්දී උෂ්ණත්වය ඉහළ යන්නේ නැත්නම් ඒකේ තේරුම අර බන්සන් එකෙන් තාපය ලැබෙන වේගෙන්ම බීකරයේ පෘෂ්ඨයෙන් තාපය පිට වෙනවා කියන එක. මොකද නිව්ටන් කියනවානේ උෂ්ණත්වය වැඩි වෙන්න තාපය හානි වෙන වේගෙත් වැඩි කියලා. ඒතර එක්තරා වෙලාවක බන්සන් එකෙන් ලැබෙන ගානටම එයාගෙන් තාපය හානි වෙනවා නම් උෂ්ණත්වය නියතාගයක පවතී. මේ මෙතරත් ඒක තමයි කියන්නේ. උෂ්ණත්වය සෙල්සියස් 80ට ගිහිල්ලා ඊට වඩා වැඩි වෙන්නේ නැතිලු. එහෙමනම් දඟරයෙන් තාපය ලැබෙන ශීඝ්‍රතාවයෙන්ම වස්තුවෙන් තාපය පිට වෙනවා කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපි නිව්ටන්ගේ සිසිලන නියමය ලියමු. ඒ නියමයේ තමයි තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගැන. එහෙනම් ඒකෙන් අපිට එනවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි K වාරයක් A වාරයක් θ ඍණ θ r. දැන් මේක අපි ලියනවා සෙල්සියස් 80ට. ඒතර 80 දී වස්තුවෙන් තාපය පිටවීමේ ශීඝ්‍රතාව සමානයි දඟරයෙන් තාපය ලැබෙන ශීඝ්‍රතාවයට. ඒතර සෙල්සියස් 80 දී දරුවන්ට ලියන්න පුළුවන් මේ ඩෙල්ටා Q වල ඩෙල්ටා T ට CI කියලා ලියන්න පුළුවන්. ඒතර C සමානයි K වාරයක් A වාරයක් වස්තුවේ උෂ්ණත්වය 80යි පරිසරයේ උෂ්ණත්වය 30යි. මේක පළවෙනි සමීකරණය. ඒතර ගණනය අපෙන් අහන්නේ සෙල්සියස් 65. බලන්න. තාපන දඟරයේ ක්‍රියා විරහිත කළ විට. දැන් තාපන දඟරයේ ක්‍රියා විරහිත කළා කියන්නේ දැන් තවදුරටත් දඟරයෙන් තාපය ලැබෙන්නේ නැහැ. ඒතර එයා පිට කරමින් හිටියා 100ක වේගෙන්. ඒතර එයා 100ක වේගෙන් පිට කර ඉන්නවා දැන් දඟරයෙන් ලැබෙන්නේ නැහැ. එහෙමනම් වස්තුවේ උෂ්ණත්වය පහළ බහිනවා. ඒතර 80 ඉඳලා 79, 78, 76 ඒ වගේ පහළට යනවා. අන්න ඒ වෙලාවේ වස්තුවේ උෂ්ණත්වය පහළ බහින නිසා දැන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව වොට් 100 නෙමෙයි. ඇයි දැන් අමතර උෂ්ණත්වය අඩු වෙනවනේ. වෙනස අඩු වෙනවනේ. ඒක නිසා තාපය හානි කරන ගතියත් අඩු වෙනවා. අපෙන් ආන්නේ දැන් 65 දී ලෝහ කුට්ටියෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව සොයන්න. සෙල්සියස් 65 දී. දැන් එහෙනම් අර සමීකරණය අපි නැවත සෙල්සියස් 65ට යොදමු. මේ සමීකරණයම අපි යොදනවා සෙල්සියස් 65ට. අපිට සෙල්සියස් 65 දී ලියන්න පුළුවන් මේ තාපය හානි කරන ශීඝ්‍රතාව අපි දන්නේ නැහැ. ඒක ඩෙල්ටා Q යට ඩෙල්ටා T. ඒක අපි දන්නේ නැහැ. මේ වගේ අකුරු ටිකක් වැඩිපුර ලියන්න අකමැති නම් මේකට තනි අකුරක් ලියන්න x කියලා හරි y කියලා හරි ශීඝ්‍රතාවය රේට් එක කියලා අරන් r කියලා ලියන්න පුළුවන්. කැමැති අකුරක් ලියන්න. එතන මෙතන k වෙනස් වෙන්නේ නැහැ.
ඒ වෙනස් වෙන්නෙත් නැහැ. දැන් වස්තුවේ උෂ්ණත්වය 65යි. ඒතර වස්තුවේ උෂ්ණත්වය 65යි. පරිසරයේ උෂ්ණත්වය 30යි. මෙයා තමයි දෙවෙනි සමීකරණය. දැන් KA වගේ ඒවා අපි දන්නේව නෙමෙයි. මේවා දන්නේ නැහැ. ඒක නිසා දරුවන්ට සමීකරණ දෙක බෙදන්න වෙනවා. ඒතර දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් අපි බෙදුවොත් අපිට එනවා ඩෙල්ටා Q යට ඩෙල්ටා T මේ තියෙන්නේ 65 දී. මේක බෙදන්න ඕන 100න් සමානයි. මෙතන KA KAට කැපිලා යනවා. මෙතන 65න් 30ක් අඩු කරන්න තියෙනවා. ඒතර 35යි. උඩ එකේ තියෙනවා 80න් 30ක් ගියාම 50. මම දෙවෙනි සමීකරණය තමයි පළවෙනි සමීකරණයෙන් බෙදන්නේ. ඒතර මෙතන 35යි මෙතන 50යි. ඒතර මේක සුළු කරාම මේ 50 ඒවා මෙතනට 2යි. ඒක මෙහාට වැඩි කරාම දරුවන්ට එනවා 70ක් කියලා. එහෙමනම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව සෙල්සියස් 65 දී සමාන වෙනවා 50ව 2යි 70ට. දැන් දරුවන්ට තේරෙනවා සෙල්සියස් 80ට රත් කරාම මෙයා 100ක වේගයෙන් හානි කරනවා. කියන්නේ දඟරයෙන් ලැබෙන වේගයෙන්ම මෙයා හානි කරනවා. දැන් උෂ්ණත්වය 15 බහැලානේ. දැන් උෂ්ණත්වය 65යිනේ. එතකොට කලින් තරම් ශීඝ්‍රතාවයෙන් තාපය හානි කරන්නේ නැහැ. දැන් හානි කරන්නේ තත්පරයට ජූල් 70යි. ඒක තමයි ගන්න කියන්නේ. නිව්ටන්ගේ සිසිල් නෙමෙයි ඔක තමයි කියන්නේ. අතිරික්ත උෂ්ණත්වය වැඩි නම් තමයි තාපය හානි කරන වේගෙත් වැඩි. තර අමතර උෂ්ණත්වය නැත්නම් අතිරික්ත උෂ්ණත්වය අඩු වෙනකොට තාපය හානි කරන ප්‍රමාණයත් අඩු වෙනවා. මම හිතන්නේ දරුවට ගණන තේරෙන්නේ නැති. එකම සමීකරණයේ අවස්ථා දෙකකට ලියලා අපි බෙදුවා. එතකොට මේ K කියන ඒවා කැපිලා ගියා. මෙතන වස්තුවේ උෂ්ණත්වය දාන්න ඕන තීටා. ඒක හරියටම දීලා තියෙනවා. එක වෙලාවක 80යිලු ඊළඟ වෙලාව 65යි. බලන්න මේ ගණන ඇලුමිනියම් කුට්ටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 1කි. එහි ඇතුළත ගිල්ලූ තාපකයක් මගින් 16.9 වොට් ශීඝ්‍රතාවයෙන් තාපය සපයන විට. කියන්නේ යකඩ කුට්ටියක් ඇලුමිනියම් කුට්ටියක් තියෙන. ඒක ඇතුලේ තාපන දඟරයක් ගිල්ලලා තියෙනවා, ඇතුල් කරලා තියෙනවා. ඒකෙන් ලැබෙනවලු වොට් 16.9ක ශීඝ්‍රතාවයෙන් ශක්තිය. ඒතර එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 20 ඉඳලා 30 දක්වා ඉහළ යන්න විනාඩි 10ක් ගියාලු. දැන් පරිසර උෂ්ණත්වයත් 30යි කියලා 20යි කියලා දීලා තියෙනවා. ඒතර පරිසර උෂ්ණත්වය සෙල්සියස් 20 නම් ඇලුමිනියම් කුට්ටියේ ඉන්නේ සෙල්සියස් 20 පරිසරයත් 20. ඒතර ආරම්භයේදී මෙයාගෙන් තාපය හානි කරන්නේ නැහැ. ඊට පස්සේ අර දඟරය ඇතුල් කරලා තියෙන නිසා එයාගෙන් තාපය ලැබෙනවා. තත්පරයට ජූල් 16.9. ඒ ලැබීම නිසා මෙයාගේ උෂ්ණත්වය ඉහළ යන පටන් ගන්නවා. 20, 21, 22 කියලා උඩට එනවා. ඒතර උෂ්ණත්වය ඉහළ යනකොට නිව්ටන් කියනවා වස්තුවත් පරිසරයත් අතර අතිරික්ත උෂ්ණත්වයක් තියෙනවා නම් වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තාපය හානි කරනවා කියලා. එhmenan 20 ඉඳලා 30 දක්වා යනකොට උෂ්ණත්වය 21, 22, 23 කීකේ වැඩි වෙනවා. ඒ වෙලාවේ වස්තුවෙනුත් කුඩා හරි තාප ප්‍රමාණයක් පිට කරනවා. ඒතර 16.9ක් ලැබුණාට ඒ 16.9 සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැහැ ඇලුමිනියම් කුට්ටියට. පොඩි ප්‍රමාණයක් හානි වෙනවා. එහෙම හානි වෙන අතරතුර තාපය ලැබෙන නිසා ලැබෙන ප්‍රමාණයෙන් ටිකක් නේ හානි වෙන්නේ. ඒතර ටිකක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ටික නිසා මෙයාගේ උෂ්ණත්වය 30 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර 30ට එන්න යාට විනාඩි 10ක් ගියා. ඊට පස්සේ දිගටම තාපන දඟරය ක්‍රියාත්මක වෙන නිසා උෂ්ණත්වය 31, 32, 33 ඒ ආදී වශයෙන් ඉහළට ගිහිල්ලා සෙල්සියස් 85ට ඇවිල්ලා 85 දී උෂ්ණත්වය අනවරත අවස්ථාවටපත් වෙනවා. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ.
මෙන්න මෙතන කියනවා අනතුරුව උෂ්ණත්වය 85 දක්වා ඉහළ නැග අනවරත අවස්ථාවට පත් වේ. මෙන්න මේ. එන්නේ ඒ කොටස මෙතන තේරුම් ගන්න ඕන. අනවරත වෙනවා කියලා කියන්නේ දැන් තාපන දඟරය ඇලුමිනියම් කුට්ටිය ඇතුළට ගිල්වලා තියෙන්නේ. ඒතොර එයාගෙන් තාපය ලැබෙනවා 16.9ක ශීඝ්‍රතාවයෙන්. එහෙම ලැබෙද්දිත් ඇලුමිනියම් කුට්ටියේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතන මේ වගේ තියෙනවා ඇලුමිනියම් කුට්ටිය. මේක ඇතුළට අපි දඟරය ඇතුල් කරලා තියෙන්නේ. ඒතර දඟරයෙන් අනවරතවම තාපය ලැබෙන 16.9ක ශීඝ්‍රතාවයෙන්. ඒතර මෙයා මේ පැත්තට තාපය පිට කරනවා ඇති. ඒ පිට කරන ශීඝ්‍රතාවය මේ දඟරයෙන් ලැබෙන ශීඝ්‍රතාවයට සමාන වුණොත් කියන්නේ මෙයා 16.9ක් නේ. ඒතර ඒ ශීඝ්‍රතාවයෙන්ම මෙතනින් පිට වුණොත් ඒතර තාපය ලැබෙන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පිට වෙනවා කියන්නේ එයාගේ තාපය රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නැත්නම් එයාගේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. නියතව තියෙන එක තමයි ඒ කියන්නේ අනවරත අවස්ථාවටපත් වුණා කියලා. එවනම් අපිට කියන්න පුළුවන් ඒ වෙලාවේ දඟරයෙන් තාපය සපයන ශීඝ්‍රතාව සමානයි ඇලුමිනියම් කුට්ටියෙන් තාපය පිට කිරීමේ ශීඝ්‍රතාව. මේ අවස්ථාවට. බලන්න ඒ වෙලාවේ උෂ්ණත්වය කීයද කියලා. උෂ්ණත්වය සෙල්සියස් 85 දක්වා ඉහළ ගොස් තමයි මේ සිද්ධිය වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් සෙල්සියස් 85 දී වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අර දඟරේ ක්ෂමතාවයටම සමානයි කියලා. අපි එතනින් පටන් ගමු. ඊට පස්සේ පුළුවන් අපිට සෙල්සියස් 30 දී තාපය හානි වෙන ශීඝ්‍රතාව සොයන්න. අපි මෙතෙන්ට ලියමු. සෙල්සියස් 85 දී අනවරත වන විට දඟරය තාපය සපයන ශීඝ්‍රතාව වස්තුවෙන් තාපය හානිවන ශීඝ්‍රතාවයට සමාන වේ. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕන මොකද්ද මේ වස්තුවකට දඟරයෙන් තාපය දෙද්දිත් එයාගේ උෂ්ණත්වය ඉහළ යන්නේ නැතුව නියතව තියනවා කියන එකේ තේරුම. විද්‍යාගාරයේදී ඔයාලා ප්‍රැක්ටිකල් කරනකොටත් මේ වගේම සමහරලාට අත්දැකීම් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ජලය බීකරයකට දාලා රත් කරනකොට අපි බන්සනයකින් තමයි ඒක රත් කරන්නේ. එතකොට අපි අපේක්ෂා කරන්නේ ජලය නටවන්න. සෙල්සියස් 100ට යන්න. නමුත් සමහරලාට අපි දැකලා තියෙනවා බන්සන් එක පත්තු කරලා තියුවාම ඒ බීකරයේ තියෙන ජල ප්‍රමාණය අනුව තමයි මේක වෙන්නේ. ටිකක් ඉහළ උෂ්ණත්වයකට ඇවිල්ලා සෙල්සියස් 60ට 70ට වගේ ඇවිල්ලා ඊට පස්සේ වතුර නටන්නේ නැහැ. එතනම නැවතිලා තියෙනවා. ඒතර අපිට පේනවා බන්සන් එක පත් වෙන බවත් පේනවා. හැබැයි උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. ඒතර එහෙම වෙන්නේ අර බීකරයෙන් ඒ වෙලාවේ තාපය හානි කරනවා. ඒ තාපය හානි කරන වේගේ අර බන්සන් එකෙන් ලැබෙන වේගයට සමාන වුණොත් බන්සන් එකෙන් තාපය ලැබෙන වේගයටම බීකරයෙන් හානි වෙන වේගය සමාන වුණොත් උෂ්ණත්වය ඉහළ යන්නේත් නැහැ පහළ යන්නේත් නැහැ නියතව තියෙනවා. ඒතර ඊට වඩා වැඩි උෂ්ණත්වයකට ඔයාලට ජලය රත් කරගන්න ඕන නම් එක්කෝ බන්සන් දෙකක් තියන්න ඕන. ඒකට තාපය ලබා දෙන ශීඝ්‍රතාව වැඩි කරන්න ඕන. එහෙම නැත්නම් බීකරය මොන හරි පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරන්න ඕන. ඒකට තාප හානිය නවත්වන්න. අන්න ඒක තමයි අනවරත වෙන්න හේතුව. ලැබෙන ශීඝ්‍රතාවයම හානි වීම.
දැන් මෙතන මේක වෙලා තියෙන සෙල්සියස් 85ද. එහෙනම් අපි 85ට ලියමු. නිව්ටන්ගේ සිසිල නියමය ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T සමානයි Ka වරක් θ ඍණ θr. ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T සමානයි Ka වරක් θ ඍණ θr. පරිසර උෂ්ණත්වය අපිට දීලා තියෙනනේ 20යි කියලා. මේ θ දීලා තියෙන 85යි. එතකොට මෙතන තියෙන තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒක සමාන වෙනවා දඟරයෙන් තාපය ලැබෙන ශීඝ්‍රතාවයට. ඒතර ඒක 16.9යි. එහෙනම් සෙල්සියස් 85 දී ලියන්න පුළුවන්. මේක 16.9යි. K දන්නේ නැහැ, A දන්නේ නැහැ. මෙයා 85යි, මෙයා 20යි. මෙන්න පළවෙනි සමීකරණය. දැන් අපෙන් අහන්නේ 30 දී තාපය හානි වෙන ශීඝ්‍රතාව. එහෙනම් අපි මේකම නැවත ලියමු සෙල්සියස් 30ට. ලියලා සමීකරණ දෙක බෙදුවම මේ Ka කැපිලා යයි. එතන මේක ලිව්වම සෙල්සියස් 30ට. සෙල්සියස් 30ට ලිව්වොත් අපිට එනවා අපි එතන තාපය හානි වෙන ශීඝ්‍රතාව දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. Kමයි Aමයි මෙතන 30 ඍණ 20. පරිසර උෂ්ණත්වය 20යි. දැන් වස්තුව ඉන්නේ 30. දැන් මේ සමීකරණය දෙවෙනි එක කියලා අරන් අපි දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් බෙදමු. එතන අපිට එනවා දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් බෙදනවා. එතකොට ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T 20 බෙදීම 16.9. මෙතන දරුවන්ට මේ ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T කියලා ටිකක් පද කීපයක් ලියන්න නිකන් ඒවා අමාරු කියලා වගේ හිතනවා නම් මෙතන තනි අකුරක් ලියන්නත් පුළුවන්. ශීඝ්‍රතාවය R කියලා වගේ එකක් ලියන්න පුළුවන්. නැත්නම් X කියලා ලියන්න පුළුවන්. ඉතින් නොදන්න අකුරක් තමයි ලියන්න ඕන. මේ පැත්තේ Kට K කැපෙනවා 30න් 20ක් 10යි. අර පැත්තෙන් එනවා 65ක්. මේක සුළු කරන්න තියෙන දරුවන්ට තර දරුවන්ට එනවා 30 දී තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T 30. මේ මෙතන අගේ 30 වෙන්න ඕන. මෙතන අගේ 30. අපෙන් අහන්නේ 30 දී තාපය හානි වීමනේ. මේක සමාන වෙනවා මේ 10න් වැඩි කරාම 169යි. ඒක බෙදන්න ඕන 65යි. ඒතර මේක 13න් කපන්න පුළුවන්. ඒතර 13යි. මෙතන 5යි. ඒතර 2.6යි. එහෙනම් මේ දඟරය මේක ඇතුළට ඔබනකොට ලෝහ කුට්ටිය ඇතුළට සෙල්සියස් 20 හිටියේ. ඒතර පරිසරයත් 20 හිටියේ. තාපය හානි වෙන්නේ නැහැ. ඊට පස්සේ දඟරයෙන් තාපය ලැබිලා මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒතර සෙල්සියස් 30ට යනකොට එයා වොට් 2.6ක් තත්පරයට ජූල් 2.6ක් හානි කරනවා. ඒතර එයාට ලැබෙනවා 16.9ක්. දඟරේ ගහලා තියෙනවා 16.9යි කියලා. ඒක නිසා අපි හිතනවා එයාට 16.9ක්ම ලැබෙනවා කියලා. ඒ ගාන ලැබුණට වඩා මේ ප්‍රමාණය හානි වෙනවා. ඒතර ඇත්තටම දඟරේට සඵල වශයෙන් ලැබෙන්නේ 16.9න්
මේ 2.6 අඩු කරන්න. අන්න එහෙමයි ගන්න වෙන්නේ. ඒතර ගණනේ දැන් කියනවා අපිට සෙල්සියස් 20 ඉඳන් 30ට යන්න. සෙල්සියස් 20 ඉඳන් 30ට යන්න විනාඩි 10ක් ගියා කියලා. විනාඩි 10ක්. ඒතර සෙල්සියස් 20 දී මෙයාගෙන් තාපය හානි වුන්නේ නැහැ. 21 දී තාපය හානි වෙන පටන් ගන්නවා. 22 දී ඊට වඩා හානි වෙනවා. 23 දී ඊට වඩා හානි වෙනවා. එහෙමයි එන්නේ. නිව්ටන් කියනවානේ අමතර උෂ්ණත්වය වැඩි වුණොත් තාපය හානි වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා කියලා. එතකොට එහෙම ගිහිල්ලා 30 දී තමයි මෙන්න මේ ප්‍රමාණය හානි වෙන්නේ. 2.6. අපෙන් අහන්නේ ඒක තමයි අහන්නේ. අපෙන් අහන්නේ සෙල්සියස් 30 දී කුට්ටියෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව. මේක හේව දැන් 2.6යි වොට්. බලන්න මේ වගේ ගණන් තේරෙනවද කියලා දරුවන්ට. තාපය හානි වීමේ ශීඝ්‍රතාව තියෙනවා, සිසිලන ශීඝ්‍රතාව තියෙනවා. ඒතර අමතර උෂ්ණත්වය වැඩි වුණොත් තමයි තාපය හානි වෙන්නේ කියන එක යොදා ගන්න වෙනවා. ගොඩක් ඒවා මේකේ තියෙනවා. අපි දෙවෙනි කොටස බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. දෙවෙනි කොටසේ අහන්නේ සෙල්සියස් 20 සිට 30 දක්වා පරිසරයට හානි වූ තාපයේ මධ්‍යන්න අගය සොයන්න. සෙල්සියස් 20 සිට 30 දක්වා පරිසරයට හානි වූ තාපයේ මධ්‍යන්න අගය. එතකොට මෙයා සෙල්සියස් 20 හිටියා. ඒතර පරිසරයත් 20, මෙයාත් 20. ඒකෙන් තාප හානියක් නැහැ. ඊට පස්සේ මෙයා 30ට ගියා. දැන් මෙයා මේ පැත්තට හානි කරනවා 2.6ක්. මෙයාට ලැබෙනවා හීට් රේන් ලැබෙනවා 16.9ක්. ඒතර 16.9ක් ලැබෙන වෙලාවේ මෙතන නම් අමතර උෂ්ණත්වයක් නැහැනේ. පරිසරයයි වස්තුවයි දෙකම එකම උෂ්ණත්වනේ පටන් ගන්නකොටම. ඒක නිසා එතන තාපහානියක් නැහැ. දැන් මෙතන වස්තුවේ උෂ්ණත්වය 30 දක්වා වැඩි වෙලානේ. පරිසරයේ ඉන්නේ 20. ඒකෙන්ද උෂ්ණත්ව වෙනසක් තියෙනවා. ඒ නිසා තාපය ටිකක් හානි වෙනවා. ඒ හානි වෙන ශීඝ්‍රතාවය තමයි මේ තියෙන්නේ. ඒතර මේ වෙලාවේ හානි වුණේ නැහැ. මේ වෙලාවේ හානි වෙනවා. දැන් ගණනේ කිව්වනේ මෙතන ඉඳන් මෙතෙන්ට එන්න විනාඩි 10ක් ගියා කියලා. මෙතන තියෙනවා මිනිත්තු 10ක්. එහෙමනම් මිනිත්තු 10 දී මධ්‍යන්නේ ගත්තොත් මෙතෙන්දී අතරම තාපය හානි වෙන්නේ නැහැ. මෙතන සෙල්සියස් 30ට ආවට පස්සේ 2.6ක් හානි වෙනවා. එහෙනම් අපිට දල වශයෙන් කියන්න පුළුවන් මේ අතරතුරදී තාපය හානි වීමේ ශීඝ්‍රතාව මේ දෙන්නගේ මධ්‍ය අගය කියලා. මධ්‍ය අගය කියලා කියන්න පුළුවන්. මොකද තාපය හානි වීමේ ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයටනේ අනුලෝමව සමානුපාතික වෙන්නේ. ඒතර මෙතන අමතර උෂ්ණත්වයක් නැහැ. ඊට පස්සේ අමතර උෂ්ණත්වය 1යි 2යි 3යි එහෙමනේ එන්නේ. 4 5 කියලානේ එන්නේ. ඒ වෙලාවේ අනුලෝමව තමයි වැඩි වෙන්නේ. එහෙනම් ওই දෙකේ මැද අගය ගන්න පුළුවන්. මේ වෙලාවේ තාපය හානි වෙන ශීඝ්‍රතාවයයි මේ වෙලාවේ තාපය හානි වෙන ශීඝ්‍රතාවයයි එකතු කරලා ඒකේ දෙකට බෙදලා. අපි ඒක ලියමු. සෙල්සියස් 20 දී තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒක බිඳුවක්. අමතර උෂ්ණත්වයක් නැහැනේ. ඒක නිසා. සෙල්සියස් 30 දී තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඒක 2.6ක්. එහෙනම් මධ්‍යන්නේ ගන්න පුළුවන්. මධ්‍යන්න ශීඝ්‍රතාව.
ඒක සමානයි 2.6 ධන බිඳුව බෙදීම 2. ඒ කියන්නේ 1.3. මෙන්න මේ ශීඝ්‍රතාවයෙන් ඔය විනාඩි 10 තිස්සේම තාපය හානි කරා කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම නියතව මෙයාගේ නෙමෙයි ආවේ. අන්තිම මොහොතේ තමයි 2.6ක් එන්නේ. මුල් අවස්ථාවේ බිඳුවයි. සාමාන්‍ය අගය ගන්න පුළුවන් 1.3යි කියලා. පරිසරයට සිදුවන තාප හානියද සැලකිල්ලටගෙන ඇලුමිනියම් වල විශිෂ්ට තාප ධාරිතාව සොයන්න. දැන් කියනවා දැන් පරිසරයට තාපය හානියක් වුණානේ විනාඩි 10ක් තිස්සේ. ඒතරේ අර විනාඩි 10 ඉවර වෙනවා තමයි 2.6. මුලින් බිඳුවයි. ඒතරේ කාලය තුල සාමාන්‍ය වශයෙන් හානි වෙච්ච ප්‍රමාණය තමයි මම හෙව්වේ 1.3යි කියලා. ඒතොර එයාට ලැබුණා 16.9ක්. ඒතොර 16.9ක් ලැබෙනකොට අපි කියනවා සාමාන්‍යයෙන් 1.3ක ශීඝ්‍රතාවයෙන් හානි වුණා කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කාලය තුල තාපය සඵල වශයෙන් ඇලුමිනියම් කුට්ටියට තාපය ලැබීමේ ශීඝ්‍රතාව කියන්නේ 16.9න් අඩු කරන්න ඕන 1.3. තාපය ලැබීමේ සඵල ශීඝ්‍රතාව. සඵල ශීඝ්‍රතාව. එයා සමාන වෙන්නේ දඟරෙන් ලැබෙනවා 16.9ක්. මේ විනාඩි 10 තිස්සේ එයා හානි කරනවා 1.3. අන්තිම මොහොතේ තමයි 2.6ක්. මුලින් බිඳුවයිනේ. ඒක නිසා අපි ඒකේ මධ්‍යන්නේ තමයි ගත්තේ. ඒතර එනවා 16.9 අඩු කිරීම 1.3 වොට්. ඒතර දරුවන්ට එනවා ඒක 15.6ක් කියලා. කියන්නේ තත්පරයකට ජූල් 15.6 ගණනේ මෙයාට තාපය ලැබෙනවා. එහෙනම් දැන් අපෙන් අහන්නේ ඇලුමිනියම් වල විශිෂ්ට තාප ධාරිතාව. ඒක සොයන්න අපිට පුළුවන් දාන්න Q = mc θ කියන නැත්නම් Q = ms θ කියන සමීකරණය. ඒතර මේ තියෙන්නේ තත්පරයකට ලැබෙන ප්‍රමාණය. ඒතර මේක 60න් වැඩි කරන්න ඕන විනාඩියට. ඊට පස්සේ විනාඩි 10ක් කියලා කිව්වනේ. ඒකෙන්ද ආයෙ 10නුත් වැඩි කරන්න ඕන. ඇලුමිනියම් කුට්ටියට ලැබුණ තාපය Q සමාන වෙන්නේ PT ට. Q සමානයි PT. P කියන්නේ ක්ෂමතාව. ක්ෂමතාව වැඩි කරන්න ඕන කාලයෙන්. මතක තියාගන්න කාලය ලියන්න ඕන තත්පරවලින්. මේ T තත්පරවලින් ලියන්න ඕන. එහෙමනම් ලියන්න පුළුවන් Q සමානයි mc θ. තර මේකට අනුව Q කියන්නේ 15.6යි මේ තත්පරයට. තර විනාඩි 10ක් තියෙනවා. විනාඩි 10ක් නම් 10 වැඩි කිරීම 60යි. මේක සමානයි ඇලුමිනියම් කුට්ටියේ උෂ්ණත්වය 20 ඉඳන් 30ට වැඩි උනේ. තර මේ θ කියන්නේ 10යි. C තමයි හොයන්න ඕන. C හෝ S ලියන්න. ස්කන්ධය කියන්නේ ඇලුමිනියම් කුට්ටියේ ස්කන්ධය. ඒක කිලෝග්‍රෑම් 1ක් කියලා දීලා තිබුණා. බලන්න. ඒක උඩ ගණනේ දත්තේ තිබුණා. ඒක තිබුණේ පළවෙනි කොටසේ. මේ මෙතන තියෙන ඇලුමිනියම් කුට්ටියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියලා. ඒක ආදේශ කරන්න.
මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න මේ තියෙන ක්ෂමතාව සඵල ක්ෂමතාව මේ තියෙන විනාඩි 10 ඒක තත්පර කරලා තියෙන්නේ මේක සමානයි mc/ට m කියන්නේ කිලෝග්‍රෑම් එකයි c තමයි අපෙන් අහන්නේ තීට කියලා කියන්නේ 20 ඉඳන් 30 දක්වා උෂ්ණත්වය වැඩි වුණා කියලා. ඒතර ඒක 10යි. ඒතර මේ 10ට මේක කැපෙනවා. මෙතනින් දරුවන්ට එනවා විශිෂ්ට තාපධාරිතාවයනේ 15.6 වැඩි කරන්න ඕන 60න්. ඒතර 6 වරක් 36යි 936යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට. බලන්න එතන නිව්ටන්ගේ සිසිල නියමයක් යොදාගෙන අර කිසියම් කාලයක් තුල තාපය හානි වෙනවා කියලා තිබුණේ. ඒකෙන් අපි මධ්‍යස්ථ ශීඝ්‍රතාව ගත්තා. ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. සෙල්සියස් 0 දී තාපය හානි වෙන්නේ නැහැ. ඒතර සෙල්සියස් 30 දී තාපය හානි වෙනවා. ඒතර ඒ කාලය තුලදී හානි වෙච්ච ප්‍රමාණය බලා ගන්න මධ්‍යස්ථය ගන්නවා. ඒ මධ්‍යස්ථය අරගෙන ඒ තාප ප්‍රමාණය අයින් කරා. ඒතර 16.9ක් ලැබුණා. මෙතනින් ශීඝ්‍රතාවයේ මධ්‍යස්ථ ප්‍රමාණය හොයාගත්තා 1.3යි. ඒක අඩු කරා. අඩු කළා සඵල ශීඝ්‍රතාව අරන් ඒක කාලයෙන් වැඩි කරා. ඒ ටික නිසා තමයි උෂ්ණත්වය වැඩි වුණේ කියලා අරන් ගණන හැදුවා. ඒක ටිකක් හොඳ ගණනක්. නිව්ටන්ගේ සිසිල නියමයක් තියෙනවා Q සමාන mc දී තියෙනවා. අර තාපය හානි වීමේ මධ්‍යස්ථය කියන සංකල්පය තියෙනවා. ඔක්කොම තියෙනවා. අපි තව ගණනක් හදනවා බලන්න. මේ ගණන් සියල්ලම වගේ නැවත විසඳන්න ඔයාලා. එතකොට මේවා මේ සිද්ධාන්ත කොටස නිව්ටන්ගේ සිසිලන නියමය කොහොමද යොදන්නේ? Q සමානයි ms ඊට සමීකරණය කොහොමද යොදන්නේ? තාප හානිය කියන්නේ මොකද්ද? ඒ වගේ සංකල්ප ටිකක් අවබෝධ වෙයි. ස්කන්ධයේ ග්‍රෑම් 200ක්ද විශිෂ්ට තාපධාරිතාව 500ක් වන ලෝහ සිලින්ඩරයක් නියත ජවයකින් ක්‍රියා කරන විද්‍යුත් තාපකයක් මගින් රත් කරන විට ආරම්භයේදී එහි උෂ්ණත්වයේ ඉහළ නගින ශීඝ්‍රතාව මිනිත්තුවට සෙල්සියස් 3යි. එක්තරා කාල සීමාවකට පසු තාපකය ක්‍රියා විරහිත කළ මොහොතේ උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව මිනිත්තුවට සෙල්සියස් 0.9යි. තාපකය ක්‍රියා විරහිත කළ මොහොතේ සිලින්ඩරය තාප ශක්තිය ලබාගත් ශීඝ්‍රතාව සොයන්න. ගණනේ කියනවා ස්කන්ධයේ ග්‍රෑම් 200ක් වෙච්ච විශිෂ්ට තාපධාරිතාව 500ක් වුණු ලෝහ සිලින්ඩරයක් තියෙනවලු. මෙයාට නියත ජවයකින් කියන්නේ ක්ෂමතාවය කියන එක නියතයි. ක්‍රියා කරන විද්‍යුත් තාපකයක් මගින් තාපය ලබා දෙනවලු. තර ආරම්භයේදී එහි උෂ්ණත්වයේ ඉහළ නගින ශීඝ්‍රතාව. තර ආරම්භයේදී කියලා කියන්නේ වස්තුව දැන් ඉන්නේ පරිසර උෂ්ණත්වයමනේ. තර මෙතන හීටර් එකක් දාලා අපි මේක රත් කරනවා. තර වස්තුවේ ඉන්න උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වයයි දෙකම එකයි. ඒක නිසා මුල්ම අවස්ථාවේ තාපය හානි කරන්නේ නැහැ. නිව්ටන් කියනනේ තාපය හානි වෙන්නේ අතිරික්ත උෂ්ණත්වයක් තියෙනකොට කියලා. උෂ්ණත්ව වෙනසක් තියෙනකොට කියලා. ඒතර මෙතන වස්තුවේ උෂ්ණත්වයයි පරිසරයේ උෂ්ණත්වයයි දෙකම එක නම් තාපය හානි කරන්නේ නැහැ. ඒ කියන්නේ දඟරයෙන් ලැබෙන තාපය ඔක්කොම ටික ගන්නවා මේ ලෝහ සිලින්ඩරේ මුල් අවස්ථාව. එතකොට එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවලු මිනිත්තුවට සෙල්සියස් 3කින්. ඒතර මිනිත්තුවට සෙල්සියස් 3 ගානේ මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනකොට දැන් පරිසර උෂ්ණත්වය පහු කළා මෙයා උෂ්ණත්වය වැඩි වෙවි යනවනේ උඩට. ඒතර උෂ්ණත්වය වැඩි වෙනකොට පරිසරයයි වස්තුවයි අතර වෙනසක් පවතිනවා. ඒතර පරිසරයයි වස්තුවයි අතර උෂ්ණත්ව වෙනසක් පවතිනවා කියන්නේ දැන් තාපය පිට කරන්න පටන් ගන්නවා. නිව්ටන් කියනවානේ වස්තුවත් පරිසරයත් අතර අතිරික්ත උෂ්ණත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තාපය හානි කරනවලු. ඒ තාපය හානි කරන වේගෙත් වැඩි වෙනවලු එන්නේ. ඒකනේ කියන්නේ අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා කියන්නේ.
ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා තාපකය ඒ කියන්නේ මේ හීටර් එක ඕෆ් කරාට පස්සේ විද්‍යුත් තාපකය ක්‍රියා විරහිත කරාට පස්සේ එතකොට මෙයාට තාපය ලැබෙන්නේ නැහනේ. ලැබෙන්නේ නැහැ. දැන් මෙයා ටිකක් උඩ උෂ්ණත්වයකට ගිහින් ඉන්නේ. ඒ නිසා දැන් මෙයා තාපය පිට කරන්න පටන් ගන්නවා. ඒතර තාපය පිට කරනකොට එයාගේ උෂ්ණත්වය පහළ බහිනවා. ඒ උෂ්ණත්වය පහළ බහින ශීඝ්‍රතාව දීලා තියෙනවා. මෙතන මතක තියාගන්න මේ තියෙන තාපය නෙමෙයි උෂ්ණත්වය. ඒ කියන්නේ ඩෙල්ටා තීටා යට ඩෙල්ටා ටී. මෙන්න මේක. ඩෙල්ටා තීටා යට ඩෙල්ටා ටී. දැන් වස්තුවකට අපි හීටර් එකකින් තාපය ලබා දෙනවා නම් තාපය ලබා දීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q යට ඩෙල්ටා T. ඒක ගන්න දරුවන්ට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් Q සමානයි mc θ කියන සමීකරණේ එහෙම නැත්නම් Q සමානයි ms θ කියන සමීකරණය දෙපැත්තම කාලයෙන් බෙදලා. ඒතර එනවා ශීඝ්‍රතාවය. ඒතර අර Q කියන එක්කෙනා කාලයෙන් බෙදුවම එතෙන්ට එන්නේ අපි ඒක නිකම්ම ලියන්නේ නැහැ Q යට T කියලා. අපි ලියන්නේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියලා. ඒතර ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියන එකට කියනවා තාපය ලැබීමේ ශීඝ්‍රතාව. ඒතර සමීකරණයේ දකුණු පැත්තේ ඉන්න ms ඩෙල්ටා θ කියලා එකක් ඉන්නවනේ. ඒකත් කාලයෙන් බෙදවනවානේ. එතකොට එනවා ms ඩෙල්ටා θ යට ඩෙල්ටා T කියලා. මෙන්න මේ විදිහට. Q සමානයි ms ඩෙල්ටා θ. මේ තියෙන වස්තුවක් ලබා ගන්නා හෝ පිට කරන තාපය ලියන විදිය. ශක්තිය මේ පැත්තේ උෂ්ණත්ව වෙනස. දැන් මේක දෙපැත්තම කාලයෙන් බෙදනවා. එතන එනවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි ms ඩෙල්ටා θ යට ඩෙල්ටා T. එතන මෙයාට කියන්නේ තාපය ලැබීමේ ශීඝ්‍රතාව. ස්කන්ධයේ විශිෂ්ටතාව ධාරිතාව මෙතන තියෙන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාව. මෙතන ඇත්තටම තාපය ලබා දෙන නිසා උෂ්ණත්වය වෙනස් වීම කියන්නේ උෂ්ණත්වය වැඩි වීම සිසිලන යන්නේ නෙමෙයි එතන. උෂ්ණත්වය වැඩි වෙනවා නමුත් ඒක මේකෙන් ගන්න පුළුවන්. දැන් ගණනේ තියෙන දත්වල කියන්නේ මේ දගරයෙන් තාපය ලැබෙන ක්ෂමතාවය. ඒක නියතයක් කියලානේ මෙයා. ඒතර ස්කන්ධයක් දීලා තිබුණා විශිෂ්ටතාව ධාරිතාවක් දීලා තිබුණා. ආරම්භයේදී උෂ්ණත්වයේ ඉහළ යන ශීඝ්‍රතාවයක් දීලා තිබුණා. බලන්න. ගණනේ තියෙනවා ස්කන්ධයේ ග්‍රෑම් 200යි. විශිෂ්ටතාව ධාරිතාව 500යි. එතකොට ආරම්භයේදී උෂ්ණත්වයේ ඉහළ නගින ශීඝ්‍රතාව මිනිත්තුවට 3යි කියලා දීලා තියෙනවා. එහෙනම් ওই ටික ආදේශ කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ සමීකරණේ අපිට පුළුවනි ක්ෂමතාව හොයාගන්න. මේ දගරයෙන් දෙන ක්ෂමතාව. ආරම්භයේදී වස්තුවයි පරිසරය අතර උෂ්ණත්ව වෙනසක් නැති නිසා තාපය හානි වීමක් නැහැ. එහෙනම් අපි මේකට ආදේශ කරමු P කියලා. ක්ෂමතාව. P සමානයි ස්කන්ධයේ ග්‍රෑම් 200යි 200 වැඩි කිරීම 10 ඍණ 3යි. මේවා SI එකක වලින් ආදේශ කරන්න ඕන. S කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව 500යි. ඒක ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. මේ ආරම්භක උෂ්ණත්වයේ ඉහළ යාමේ ශීඝ්‍රතාව. ඒක දීලා තිබුණේ මිනිත්තුවට සෙල්සියස් 3යි කියලා. මිනිත්තුවට සෙල්සියස් 3යි. ඒතර මිනිත්තුවකට සෙල්සියස් 3 නම් තත්පරයට බලන්න අපි 60න් බෙදන්න ඕන. මෙතන 60ක් එනවා. SI එක වලින් තමයි හදන්න ඕන. දැන් මේක ටිකක් සුළු කරන්න. මෙතන බිංදු තියෙන 1 2 3 4ක් මේ එකක් කැපුනම බිංදු 3යි. ඒක මේකට කපන්න පුළුවන්. මේ බිංදු 4 මේ බිංදුවත් එක්ක මේකට කැපෙනවා. එතන මෙතන 3 අරක් 6ට 2යි. ඒ දෙක අරකට කැපුනම 5යි එන්නේ. ඒ කියන්නේ තාපය ලැබීමේ ශීඝ්‍රතාව.
තර මෙතනින් දරුවන්ට එනවා මේ ඩෙල්ට කිවට ඩෙල්ට ඩී කියලා ලිව්වත් P කියලා ලිව්වත් දෙකම එකයි. ඒ කියන්නේ දඟරය ක්‍රියාත්මක කරපු ආරම්භක අවස්ථාවේ පරිසරයට අපි තාපය හානි වෙන්නේ නැහැ කියලා ගත්තේ. ඒතර වස්තුවේ උෂ්ණත්වය ඉහළ යන ශීඝ්‍රතාව තමයි දීලා තිබුණේ. මේකෙන් එනවා දරුවන්ට දඟරයේ ක්ෂමතාව. වොට් 5යි. එහෙම නැත්නම් තත්පරයට ජූල් 5යි. ඒතර මේ වේගයෙන් දැන් තාපය වස්තුවට ලැබෙනකොට වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒතර වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනකොට පරිසරයත් එක්ක වෙනසක් එනවා. ඒතර පරිසරයත් එක්ක උෂ්ණත්ව වෙනසක් ආව ගමන් නිව්ටන් කියනවා වස්තුවේ තාපය හානි වෙනවා කියලා. වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව වස්තුවත් පරිසරයත් අතර අතිරික්ත උෂ්ණත්වයට සමානුපාතික වේ. එහෙමනේ කියන්නේ. එහෙමනම් දැන් මේ ශීඝ්‍රතාවයෙන් තාපය ලැබෙනකොට වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනකොට එයා තාපය පිට කරනකත් වැඩි කරනවා. ඒ ටික තමයි අපිට දෙවෙනි කොටසට ඕන වෙන්නේ. බලන්න ගණන ඊට පස්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. දැන් කියනවා එක්තරා කාල සීමාවකට පසු තාපකයේ ක්‍රියා විරහිත කළ මොහොතේ උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව 0.9යි කියලා. දැන් හීටරේ තියෙනවා නම් එයාගෙන් වොට් 5ක ශීඝ්‍රතාවයෙන් තාපය ලැබෙනවනේ. ඒතර ඒ ලැබෙන එකෙන් එයා ටිකක් පිට ගන්නවා ඇති. නමුත් ටිකක් රැඳෙනවා. ඒ රැඳෙන ටික නිසා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙවි ටිකක් උඩට යනවා උෂ්ණත්වය. ගිහිල්ලා එක්තරා වෙලාවක මේ ස්විච් එක ඕෆ් කරනවලු. දඟරේ ක්‍රියා විරහිත කරනවා. එහෙම කරාම දඟරෙන් තාපය ලැබෙන්නේ නැහනේ. නමුත් වස්තුවෙන් අර පිට කරපු ප්‍රමාණය ඒ ගානටම වෙනවා. ඒතර ලැබෙන්නේ නැතුව පිට කරන නිසා වස්තුවේ උෂ්ණත්වය පහළ බහින්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ උෂ්ණත්වය පහළ බහින ශීඝ්‍රතාව 0.9 කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දඟරේ ක්‍රියා විරහිත කළ මොහොතටම නැවත අර සමීකරණය ලියමු. මේ සමීකරණය අපි ලියමු දඟරය ක්‍රියා විරහිත කළ මොහොත සඳහා දැන් සිසිලනයක් වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි ms ඩෙල්ටා තීටා යට ඩෙල්ටා T. තර මෙයා තාපය හානි කිරීමේ ශීඝ්‍රතාව ස්කන්ධයවරක් විශිෂ්ට තාපධාරිතාවරක් මෙයා සිසිලන ශීඝ්‍රතාව. මෙයා දීලා තියෙනවා මිනිත්තුවට 0.9ක් කියලා. බලන්න. මේ උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව මිනිත්තුවකට සෙල්සියස් 0.9 කියලා දීලා තියෙනවා. ඒතර ඒ කොටස අපි දාන්නවා. ස්කන්ධයක් දාන්නවා. විශිෂ්ට තාපධාරිතාවක් දාන්නවා. මේ තියෙන්නේ ස්කන්ධය ග්‍රෑම් 200යි විශිෂ්ට තාපධාරිතාව 500යි උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව 0.9. අපි ඒ ටික ආදේශ කරමු අතෙන්ට. මෙන්න මේකට ආදේශ කරමු. එතන අපිට එනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාව. තාපය හානි වීමේ ශීඝ්‍රතාව. මේ ස්විච් එක ඕෆ් කරගමම්ම. ස්කන්ධය ග්‍රෑම් 200යි. තොර 200 වැඩි කිරීම 10 ඍණ 3යි. විශිෂ්ට තාපධාරිතාව 500යි. විශිෂ්ට තාපධාරිතාව 500යි. උෂ්ණත්වය පහළ බැසීමේ ශීඝ්‍රතාව. ඒක මිනිත්තුවට 0.9 කියලා තියෙන්නේ. එහෙමනම් 0.9 ඒක මිනිත්තුවටනේ. අපිට ඕන තත්පරයට. මේ දීලා තියෙන තත්පර 60කටනේ. එහෙනම් අපි තත්පරයකට බලන්න 60ෙන් බෙදන්න.
මෙන්න මේක සුළු කරාම දරුවන්ට එනවා දඟරේ ක්‍රියා විරහිත කළ මොහොතේම ස්විච් එක ඕෆ් කරපු ගමන්ම කොච්චර වේගෙන් තාපය හානි වෙන්න පටන් ගන්නවද කියලා. එතන මෙතනත් බිඳු තියෙනවා 1 2 3 4ක් මේ එකක් කැපෙනවා අනිත් තුන මේකට කැපෙනවා. එතන මෙතන 1 2 3 4යි මේ බිඳුවත් එක්ක මේකට කැපෙනවා. එතන මේ දෙවරක් මෙතෙන්ට 3යි මෙතෙන්ට 0.3යි 1.5. ඒ කියන්නේ දඟරය ක්‍රියා විරහිත කරගමම්ම ස්විච් එක ඕෆ් කරගමම්ම මෙයා තත්පරයට ජූල් 1.5ක් පිට කරන්න පටන් ගන්නවා. එතකොට ස්විච් එක ඕෆ් කරපු ගමම්ම කිව්වත් එකයි ඕෆ් කරන්න මොහොතකට කලින් කිව්වත් එකයි. දෙකම එකයිනේ. ස්විච් එක ක්‍රියා විරහිත කරන්න මොහොතකට පෙරයි ස්විච් එක ක්‍රියා විරහිත කළ මොහොතකට පසුයි. අවස්ථා දෙකේම මෙයා තාපය හානි කරමින් ඉඳලා තියෙන 1.5කින්. අර ස්විච් එක ක්‍රියාත්මක වෙච්ච වෙලාවේ එයාට 5ක ශීඝ්‍රතාවය ලැබුණා. දඟරේ ක්ෂමතාව නියතයිනේ ඒක 5යි. ඒතර එයාට 5ක වේගෙන් ලැබුණාට අපිට කියන්න බෑ මේ 5ම ලැබුණා කියලා. මොකද එයා ඒ වෙලාවේ 1.5ක් පිට කරමින් ඉඳලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් එයාට ලැබුණු සඵල ශීඝ්‍රතාව. තාපය ලබා ගැනීමේ සඵල ශීඝ්‍රතාව කියන්නේ අර මුලින් ලබාගත්ත කොටසේ වොට් 5 කියන උත්තරෙන් මේ 1.5 අඩු කරන්න ඕන. වස්තුව තාපය ලබාගත් සඵල ශීඝ්‍රතාව P1 නම් P1 සමාන වෙන්නේ වොට් 5න් අඩු කරන්න ඕන 1.5. ඒ කියන්නේ 3.5යි වොට්. ඒතර දඟරේ ගාලා තියෙන වොට් 5යි කියලා. ඒතර දඟරෙන් එයා තත්පරය ජූල් 5ක් දෙනවා. නමුත් වස්තුව ටිකක් අර වැඩි උෂ්ණත්වයකනේ ඉන්නේ. ඒක නිසා එයා ටිකක් පිට කරනවා. ඒතර එයා පිට කරනවා 1.5. ඒතර 5ක් ලැබෙනකොට 1.5 පිට කරනවා. ඉතුරු 3.5 තමයි වස්තුවට සත්‍ය වශයෙන්ම ලැබෙන්නේ. අන්නේ 3.5 නිසා තමයි මෙයාගේ උෂ්ණත්වය ඩිංගක් තව ටිකක් ඉහළට යන්නේ. කොහොමම ගිහිල්ලා එක්තරා වෙලාවක 5ක ශීඝ්‍රතාවයෙන් ලැබුණොත් 5ක ශීඝ්‍රතාවයෙන් පිට කරොත් අන්න අපි කියනවා දඟරයේ තියෙද්දිත් වස්තුවේ උෂ්ණත්වය නියතව පවතිනවා කියලා. අර කලින් ගණන් දෙකේ එහෙම එකක් තිබුණා. දඟරය ක්‍රියාත්මකව තිබුණා වුණත් වස්තුවේ උෂ්ණත්වය නියතව තියෙනවා කියලා. එහෙම තියෙන්නේ ලැබෙන ශීඝ්‍රතාවයෙන්ම තාපය පිට කරනවා නම් තමයි. මම හිතන්නේ දැන් දරුවන්ට අවබෝධ වෙන්න ඇති තාපය හානි වීමේ ශීඝ්‍රතාව කියන්නේ මොකද්ද? සිසිලන ශීඝ්‍රතාව කියන්නේ මොකද්ද? තාපය ලැබෙමින් තියෙන වෙලාවෙත් ඇයි තාපය පිට කරන්නේ කියලා. තාපය ලැබෙමින් තියෙද්දිත් වස්තුවෙන් තාපය පිට කරන්නේ වස්තුවත් පරිසරයත් අතර අතිරික්ත උෂ්ණත්වයක් තියෙන නිසා. මොකද නිව්ටන් කියනවා වස්තුවත් පරිසරයත් අතර අතිරික්ත උෂ්ණත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තාපය හානි වෙනවලු. ඒ හානි වෙන ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. දරුවන්ට නිව්ටන්ගේ සිසිලන නියමය මේක ටිකක් මේ සංකල්පය ටිකක් අමාරුයි. මේකේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව තියෙනවා, සිසිලන ශීඝ්‍රතාව තියෙනවා. පද දෙකක් තියෙනවා. ගොඩාක් දරුවෝ විභාගයේ පද දෙක තමයි පටලවන්නේ. ඉතින් ඕක නිරවුල්ව අවබෝධ කරගන්න තමයි මම සිද්ධාන්තය උගන්වලා දරුවන්ට මේ අර්ථයේ ගැටලු රාශියක්ම සාකච්ඡා කරේ. දැන් අපි ගණන් ගොඩක් හදලා තියෙනවා. සිසිලන ශීඝ්‍රතාව හොයන මුල් කොටසේ අපි ගණන් ටිකක් කරා. දැන් මේ කොටසේ අපි තාපය හානි වීමේ ශීඝ්‍රතාව හොයන තව ගණන් ටිකක් කරා. අපි ඊළඟ කොටසේදී මේක තවත් සංකීර්ණ ගණන් කීපයක් හදලා මේ නියමයේ විවිධ ස්වරූපයෙන් යොදන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ලබා ගනිමු.